ආයිබෝවන් දුවේ පුතේ. ඉතින් ඔන්න අදත් අපි මුණ ගැහෙනවා 13 වන ශ්‍රේණියේ දූ දරුවොත් එක්ක නාට්‍ය රීතීන් කියන පාඩමේ තවත් එක් නාට්‍ය රීතියක් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඔබ සමග අද අපි සාකච්ඡාවට යොමු වන්නේ නැචරලිසම්. එහෙම නැත්නම් ස්වභාවිකවාදී නාට්‍ය කියන කලා ප්‍රවණතාවය පිළිබඳව නාට්‍ය ක්‍රමවේදය පිළිබඳව යම් ආකාරයක අධ්‍යයනයක් කරන්න. හොඳයි. ස්වභාවික වාදය කියලා කියන්නේ 19 වෙනි සතවර්ෂයේ ගොඩනැගුණු නාට්‍ය ක්‍රමවේදයක්. එතකොට මේ ස්වභාවිකවාදී නාට්‍ය ප්‍රංශය, ජර්මනිය කියන රටවල් වල විශේෂයෙන්ම පැතිරිලා ව්‍යාප්ත වුණා කියලා සලකනවා. මොකද ඒකට හේතුව ඒ රටවල් වල මේ ස්වභාවිකවාදී කලා ව්‍යාපාරය, ස්වභාවිකවාදී නාට්‍ය ක්‍රමවේදය විශේෂයෙන්ම ඒ දාර්ශනික ක්‍රමවේදය ගොඩ නැගුණා. එතකොට මේ ස්වභාවිකවාදී කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට ස්වභාවිකවාදී නාට්‍යය රචනා කිරීම සඳහා මෙන්න මේ ප්‍රවේශයන් ගන්නවා. තාර්කික බව, ඊළඟට විශ්වසනීයත්වය, ඊළඟට තත්වානුරූපී මායාව. මෙන්න මේ ප්‍රධාන ප්‍රවේශයන් තුන තමයි ස්වභාවිකවාදීන්ගේ අවධානයට ලක්වුණු ප්‍රධාන කාරණා තුන. තාර්කික බව කියලා අදහස් කරන්නේ අපිට පේන තත්වයන් තුල අපි විසින් සකස් කරගන්නා යම් යම් නිගමනයක්. පේන තියෙන තත්වය තුල අපි දකින දේ තමයි වැදගත් වෙන්නේ ස්වභාවික වාදයේදී. අපිට පේන්නේ නැති දෙයක් ගැන අපිට හිතා ගන්න බෑ. හැබැයි අපිට අපේ ඉන්ද්‍රියන් වලට ගෝචරය වෙන දේ තුලින් අපිට යම්කිසි තර්කයකට එළවෙන්නට පුළුවන්. ඊළඟට විශ්වසනීයත්වය. නැත්නම් විශ්වාස කිරීම කියන එක මෙතනදී වැදගත් වෙනවා. ඒ පේන දේ තුල තියෙන දේ අපි විශ්වාස කරනවද නැද්ද කියන එක තුල මේ ස්වභාවිකවාදී අදහස් මතුවෙනවා. අනිත් එක තමයි තත්වානුරූපී මායාව. දැන් ස්වභාවිකවාදී නාට්‍යවල තියෙන විශේෂිතම දේ තමයි මේ තත්වානුරූපී මායාව. තත්වානුරූපී මායාව කියලා කියන්නේ පේන දේ සත්‍යයි කියලා අපි පිළිගන්න එක. අපිට අමුතුවෙන් දෙයක් අපි ගැඹුරට හොයන්නට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පේන දේ ඇත්ත. අපි කියන දෘශ්‍යමානය වන දේ ඇත්ත කියලා අපි පිළිගන්නට උත්සාහ කරන එක තමයි මේ තත්වානුරූපී මායාව කියන සංකල්පය ගොඩනැගෙන්නේ. ඒත් එක්කම මේ බලමු කොහොමද අපි ස්වභාවිකවාදී නාට්‍ය ප්‍රවණතාවය ආරම්භ වීම සඳහා බලපාපු සමාජ පසුබිම කොයි වගේද කියන එක අපිට හරිම වැදගත් වෙනවා. දැන් අපි කලින් සාකච්ඡා කරපු රොමැන්ටික් වාදය ඊළඟට අතිනාට්‍යවලදීත් අපි මේ විදිහටම සමාජ පසුබිම කොයි විදිහටද මේ නාට්‍ය කරා නිර්මාණය කිරීම සඳහා හේතු උනේ කියන එක සාකච්ඡා කළා. අන්න ඒක නිසා අපිට මේ ස්වභාවිකවාදී නාට්‍ය ඉදිරිපත් කිරීමේදීත් සමාජ පසුබිම කොයි ආකාරයටද ගොඩනැගිලා තිබ්බේ කියන එක අපිට සාකච්ඡා කරන්නට වෙනවා. දැන් ස්වභාවිකත්වය කෙරෙහි මිනිසුන්ගේ අවධානය යොමු වන්නේ ඇයි? දැන් ඒකට ප්‍රධානතම හේතුව උනේ යුරෝපීයන්ට ඔවුන්ගේ ආගමික සංකල්පයන් වලට වැඩිපුර ඔවුන්ගේ නැඹුරුතාවයක් තිබුණා. ඔබ දන්නවා මධ්‍යකාලීන යුගයේදී දීර්ඝ කාලයක් කොන්ස්ටන්තිනෝපලයෙන් ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම බවට පිළිගත්තට පස්සේ ඒ එළමෙන කාලයේ සිට 1500 වෙනකම් පුනරුද්ධ සමය වෙනකන්ම මේ මධ්‍යකාලීන කතෝලික සමාජ දේශපාලනික බලයාන්ත්‍රණය තුල තමයි යුරෝපයේ ගලාගෙන යන්නේ. එතකොට විද්‍යාත්මක චින්තකයින් තමන්ගේ විද්‍යාත්මක ගවේෂණයන් සිදු කරද්දී ඔවුන්ට වසකෑමට පවා සිදු වුණා. ගැලීලියෝ අපි ගත්තොත් ඔබට මතක ඇති ඒ වගේ අයට මරණය පවා අත් වුණා විද්‍යාත්මක සත්‍ය පිළිබඳව ඔවුන්ගේ මත පළ කරනකොට. එතකොට ආගමෙන් ඒ බඳු දැඩි නීති සහ ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණා. එතකොට මෙන්න මේක නිසා ඥානය නැමැති ඇස යුරෝපිකයන්ගේ වැසී තිබුණේ. හැබැයි එතනින් නැවතී සිටියේ නැහැ. ඔවුන් සොයාගෙන ගියා සත්‍ය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔවුන් විවිධ ගවේෂණ කරපු බවට සෞන්දර්යවාදීන්ගේ විශ්ලේෂණයන් කියවනකොට අපිට පැහැදිලි වෙනවා. එතකොට මේ විශේෂයෙන් මතක තබා ගන්නට ඕනේ ඔබ දරුවෝ මේ පල්ලියෙන් හරහා සමාජයට එල්ල වෙච්ච පීඩනය වෙනස් කරන්න යම්
එරෙහි පල්ලියට එරෙහි බර වේග ගොඩනැගුණා. ඔබ මේ දකින්නේ මාටින් ලූතර්. එතකොට ලූතරියානු ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ එවක පල්ලියෙන් සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරපු බදු එකතු කිරීම වලට විරුද්ධව අරගල කරපු එක්තරා ෆාද කෙනෙක්. එතකොට මේ මාටින් ලූතර් ඔහුගේ ප්‍රකාශ කිසිම බයක් නැතුව පාප්වරයාට එරෙහිව එල්ල කරනවා. එතකොට ඔහුට ඒ සඳහා දඬුවම් ලැබෙනවා. ඉතින් ඒ ආගමික බල කේන්ද්‍රයේ කඩාගෙන යාම හරිම වැදගත් වෙනවා මේ ස්වභාවිකවාදී ප්‍රවේශයක් ගන්නකොට. ඒකත් හරිම වැදගත් ප්‍රවේශයක්. ඊළඟට ඔබ මතක තබා ගන්නට ඕන මේ නව විද්‍යාත්මක සොයා ගැනීම ඔස්සේ දුරේක්ෂය, වාෂ්පෙන්ජිම, බලශක්තිය ප්‍රභවයන් ඊළඟට මුද්‍රණ යන්ත්‍රණ මේ සියල්ල වැදගත් වෙනවා මේ ස්වභාවිකවාදී ව්‍යාපාරය දියුණුව සඳහා. ඒත් එක්කම කාර්මික විප්ලවය. එතකොට මේ විද්‍යාත්මක චින්තනය යොමු කරන්නේ කාර්මික දියුණුව සඳහායි. ඒක කොයිතරම් දුරට ඒ කාර්මික විප්ලවය වැදගත් වෙනවද කියනවා නම් යුරෝපීයන්ගේ අනාගත ලෝකයේ ගොඩනැගීමට මේ කාර්මික විප්ලවය තමයි හේතු වෙන්නේ. එතකොට ඔවුන්ගේ මේ සියලු නව විද්‍යාත්මක සොයා ගැනීම යොමු වන්නේ ඔවුන්ගේ ඒ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන්. ඒ සඳහා විවිධ දාර්ශනික ප්‍රවේශයනුත් ගොඩනැගිලා තිබුණා මේ කාලය තුල. ඊළඟට ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය කියන එක තුල ඔබ මතක තබා ගන්නට ඕනේ මේ විශේෂයෙන්ම වැඩවසම් සමාජ ක්‍රමයත් එක්ක ගොඩනැගිලා තිබුණ පාලනයන් ඊළඟට රාජාණ්ඩු ක්‍රමය ඒකාධිපතිත්වය සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට පෙරලන්න මේ ප්‍රංශ විප්ලවය හේතු වුණා. මොකද ප්‍රංශ විප්ලවයේදී සමාජ තරාතිරමක් නොබලා සාමාන්‍ය ප්‍රජාවට අපි කියන්නේ පොදු මිනිසා කියලා. එතන මේ පොදු මිනිසාට තිබෙන බලය කොයිතරම්ද කියන එක ලෝකයටම පෙන්නපු අවස්ථාව තමයි ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ. එතකොට අපිට මේක ප්‍රංශයේ සිද්ධ වෙච්ච විප්ලවය නිසා අපිට මේක එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියවීම් වලදී අපි මේවා අධ්‍යයනය කරනකොට අපිට දැනෙනවා මේ මහ ජනතාවට තියෙන පරමාධිපත්‍ය පිළිබඳ බලය, පොදු ජනයාට තියෙන බලය කොයිතරම් සමාජයක් වෙනස් කරන්න උපයෝගී කරගන්න පුළුවන්ද කියන එක අපිට දැනගන්න පුළුවන් ප්‍රංශ විප්ලවය හරහා. ඒත් එක්කම අපිට මේ ස්වභාවිකවාදී සමාජ පසුබිම පිළිබඳව අධ්‍යයනය කරනකොට පරිණාමවාදී ඊටාම වැදගත් ප්‍රවේශයක්. එතකොට චාල්ස් ඩාවින් කියන විද්‍යාඥයා විසින් මේ මනුෂ්‍ය සංතතියේ කොයි ආකාරයකද ඔවුන්ගේ පරිණාමය සිදුවන්නේ කියන එක පිළිබඳව විද්‍යාත්මක ගවේෂණයක් සිදු කළා. මේ විද්‍යාත්මක ගවේෂණය සිදු කරනකොට පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමනය කියන ප්‍රධාන යාන්ත්‍රණයන් තුන තමයි ගොඩනැගෙන්නේ. එතකොට මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරලා මනුෂ්‍යයාගේ පැවැත්ම ගොඩනැගුණේ කොහොමද කියන එක අපිට අධ්‍යයනය කරන්නට පුළුවන් මේ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය හරහා. මේ පරිණාමවාදයේදී වැදගත් දෙයක් මිනිසුන්ට ඉදිරිපත් කරනවා චාල්ස් ඩාවින්. ඔහු ප්‍රකාශ කරනවා මිනිස්සු, ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ගොඩනැගීමට ඔහුගේ ප්‍රවේණිය වගේම ඔහුගේ පරිසරයත් බලපානවා කියලා. එතකොට ප්‍රවේණිය කොයිතරම් යහපත් වුණත් සමහරට පරිසර තත්ත්වයන් යටතේ ඒ පරිසරයට අනුගත වීම තුළ අර ප්‍රවේණියෙන් ආපු හොඳ දේවල් නැති වෙලා යන්නටත් පුළුවන්. සමහරලාට ප්‍රවේණිය අන්තිම නරක වුණත් පරිසර තත්ත්වයන් තුළින් ඒක වෙනස් කරගන්නටත් පුළුවන් කියන එක යෝජනා කළා. ඒකේ තේරුම තමයි අනුගත වීම කියන එක. යම්කිසි දෙයකට අනුගත වීම තුළ අපිට පුළුවන් ඒ පැවැත්ම සාක්ෂාත් කරගන්න. මෙන්න මේ අදහස පරිණාමවාදය තුළින් චාල්ස් ඩාවින් ඉදිරිපත් කරා. මේක හරිම වැදගත් දෙයක් වුණා. ඒවක මේ තිබුණු ආගමික බල කේන්ද්‍රයේ විනාශයට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ලෝකය මැව්වාය කියන ඒ ආගමික විශ්වාසයන් සම්පූර්ණයෙන්ම ඛණ්ඩණය වෙලා මිනිස්සු නව ඇසකින් ලෝකයේ දෙස බලන්න, තමා දෙස බලන්න, තමාගේ ඉදිරියේ ඉන්න අනේකා දෙස බලන්නට ඔවුන් ප්‍රවේශයක් ගත්තා මේ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය හරහා. ඊළඟට ඔයගොල්ලෝ මතක තබා ගන්නට ඕනේ දැන් පුද්ගලයාගේ පැවැත්ම තීරණය වෙන්නේ පුද්ගල ප්‍රවේණියන් මතම පමණක් නොවේ පරිසරය මත කියලා අපි සාකච්ඡා කළානේ නේද? එතකොට ඒකට තව ලොකු රුකුලක් ලැබුණා මාක්ස්වාදී. එතකොට මාක්ස්වාදී චින්තනය කියලා කියන්නේ ආර්ථික සාධකය මත
මනුෂ්‍යයාගේ ජීවිතේ තීරණය වෙනවා කියන නව අදහස ආවට ඒමත් එක්ක. මොකද මේක ආරම්භයේ සිට වහල් සමාජයේ පමණක් නොවේ. මනුෂ්‍යයාගේ ආරම්භයේ සිට මනුෂ්‍යයාගේ පැවැත්මේ අද සමකාලීන සමාජයේ මේ අප මේ වෙසන මොහොත දක්වා මේ මාක්ස්වාදී චින්තනය වැදගත් වෙනවා මනුෂ්‍යයාගේ පැවැත්ම පිළිබඳව අපිට විශ්ලේෂණය කරගන්න. ඒකට අද වෙනකොට මේ මාක්ස්වාදී විශ්ලේෂණ තියෙනවා මනුෂ්‍ය කලාව, සමාජය, පුද්ගලයන් විශ්ලේෂණය කරගන්නට. ඉතින් ඒක නිසා අපිට මාක්ස්වාදී චින්තනය කියන එක කිසිම වෙලාවක මේ කලා ප්‍රවණතාවයන් පිළිබඳව සාකච්ඡා කරනකොට අමතක කරන්නට බැහැ. ඊගාව දාර්ශනිකයා වෙත යොමු වෙමු. ඕගස්ට් කොම්ටේ. ඕගස්ට් කොම්ටේ කියලා කියන්නේ ඉන්ද්‍රියානුභූතිය එහෙම නැත්නම් යථානුභූතිය වාදය කියන අදහස ලෝකයට ඉදිරිපත් කරපු චින්තකයා. එතකොට ඕගස්ට් කොම්ටේ උත්සාහ කරා ඉන්ද්‍රියන් වලට කොහොමද ලෝකය අල්ලා ගන්නට පුළුවන් වෙන්නේ? කොහොමද මේ අපේ පංචේන්ද්‍රයන් වලින් මේ ග්‍රහණය කරගන්නේ මේ ජීවිතය සහ සමාජයේ පැවැත්ම? මේක පිළිබඳව ඔහු විශේෂ අවධානයක් යොමු කරමින් ඔහුගේ දාර්ශනික අදහස් ඉදිරිපත් කළා. මෙන්න මේ ප්‍රවේශයන් තුල හරිම වැදගත් ස්වභාවිකවාදී කලා ප්‍රවණතාවය අපිට අවබෝධ කරගන්න. ඊළඟට අපි බලමු දාර්ශනික ප්‍රවේශයන් ඔස්සේ ස්වභාවිකවාදය ගවේෂණය වෙනකොට සාහිත්‍ය පැත්තෙන් කොයි විදිහටද ඒකට අවධානය යොමු වෙන්නේ කියලා. අපි ස්වභාවිකවාදී සාහිත්‍යයේ පියා විදිහට සලකන්නේ එමිල් සෝලා. එතකොට ඔහු නාට්‍යකරුවෙක් වගේම සාහිත්‍යකරුවෙක්. එතකොට එමිල් සෝලා මේ මිනිස්යාගේ පැවැත්ම කොයි විදිහටද සාහිත්‍ය සහ නාට්‍යවලදී අපි ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නේ? මොන විදිහේ සංකල්පයක් පදනම් කරගෙනද කියන එක පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. ඊළඟට මේ ඔබ දකින්නේ චිත්‍ර ශිල්පය. දැන් මේ කාලයේදී ස්වභාවිකවාදී චිත්‍ර ශිල්පය කියන එක අතිශය වැදගත් වුණා නාට්‍යකරුවන්ට පවා. මොකද ඔබ දන්නවා මධ්‍යකාලීන යුගයේ වගේ සම්භාව්‍ය යුගයන් වලදී ගොඩනැගුණේ ආගමික විශ්වාස මත පදනම් වෙච්ච චිත්‍රකලා සම්ප්‍රදායක්. දැන් ඔබට මතක නම් මයිකල් ඇන්ජලෝ, ලියනාඩෝ ඩාවින්චි, රෆායල් වගේ චිත්‍ර ශිල්පීන් ඔබට මතක නම් දුවේ පුතේ මධ්‍යකාලීන යුගයේ ඔවුන්ගේ චිත්‍ර අපි අධ්‍යයනය කරනකොට අපි දුටුවා ආගම සහ ඊළඟට ඒ චිත්‍රයේ ස්වරූප අපි ගත්තාම ඒ තිබිච්ච ස්වරූපයන්ට වඩා ස්වභාවිකවාදී චිත්‍රයේ ස්වරූපය වෙනස්. ඔවුන් දර්ශන තලය මතු කර ගන්න ආකාරය, පර්යාවලෝකනය ගොඩනගා ගන්න ආකාරය, ඊළඟට ඒ පුද්ගලයින්ගේ චරිතවල ඒ පුද්ගල ස්වරූපයන්ගේ සත්‍ය ස්වභාවය ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කරන්න, ඇත්තටම ප්‍රතිනිර්මාණයකට වඩා ඒ ආකාරයටම ඉදිරිපත් කිරීමක් තමයි ස්වභාවිකවාදයේදී අපි දකින්නේ. ඔබ ස්වභාවිකවාදී චිත්‍ර ඔබ අධ්‍යයනය කළොත් ඔබට ඒ චිත්‍රවල ඒ චරිතවල ඊටාම කුඩා අංශුවක් වුණත් ඔබට දැක ගන්නට පුළුවන්. ඒ තරම් සියුම් විදිහට මේ චිත්‍රවල අපි කියන්නේ ඒ දත්තයන් මතු කිරීම සඳහා චිත්‍ර ශිල්පීන් විශේෂ උනන්දුවක් දැක්වුවා. එතකොට ඒ වගේම තමයි අපි නාට්‍ය කලාවට එනකොට නාට්‍ය කලාවේදී මේ ස්වභාවිකවාදී අදහස් මත ගොඩ නැගිලා විශේෂයෙන්ම චිත්‍ර කලාව, දර්ශනය, ඊළඟට සාහිත්‍ය කලා කියන අනිත් කලාවන් වල තියෙන සාරය තමයි ස්වභාවිකවාදී නාට්‍ය වලින් මතුවෙන්නේ. මොකද වේදිකාව මත නාට්‍යකරුවාගේ පරිකල්පනයට වැඩිය සම්පූර්ණයෙන්ම ඒ පරිකල්පනය ඔහු ගේන්නේ දර්ශන තලයට. එතකොට ප්‍රේක්ෂකයෝ මේ ප්‍රොසීනියම් වේදිකාවේ ඉදිරියේ ප්‍රේක්ෂකයෝ වාඩි වෙලා මේ දර්ශන තලය බලන්නේ ඇත්තටම ඡායාරූපයක්. එහෙම නැත්නම් ඔබ අද දැන් රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා මේ මාව දකින්නකොට ඔබට ඇති වෙනවනේ මේ සත්‍ය ස්වરૂපයක්. අන්න ඒ සත්‍ය ස්වરૂපය තමයි වේදිකාවේදී දකින්නට හැකි වුනේ. එතකොට අන්න ඒක නිසා තමයි මේකට ස්වභාවිකවාදී නාට්‍ය කියන ඒ ගුණය දෙන්නේ. අන්න ඒක නිසා මේ නාට්‍යකරුවන් කිසිම වෙලාවක පරිකල්පනීය ලෝකයක් මෙතන මවන්නට උත්සාහ කළේ නැහැ. දැන් අපි දන්නවා රොමැන්ටික් වාදී නාට්‍යවලදී කවිය, එතකොට අතිනාට්‍යවලදී උද්වේගකර අවස්ථා ඉදිරිපත් කළා. හැබැයි ස්වභාවිකවාදී නාට්‍යවලදී මිනිසයන් සාමාන්‍ය ජීවිතයේදී ගත කරන්නේ කොහොමද? අන්න ඒක තමයි ඔවුන් වේදිකාවට ගෙනාවේ. ද බුචර් කියන නාට්‍යයේ
මස් කඩේ පෙන්වනකොට ඇත්තම මස් ගෙනල්ලා වේදිකාවේ එල්ලුවයි කියලා. ඒ කියන්නේ රංගයට අවශ්‍ය විදිහට ඒක සකස් කරා කියලා. දැන් එතකොට ඒ තරමටම මේ අය මේ ස්වභාවිකත්වයේ කියන එක නාට්‍යයෙන් මතු කරන්නට උත්සාහ කරලා තියෙනවා. දැන් අපි බලමු මේ සාමාන්‍ය ජීවිතයේ දෛනික අපි දකින දේවල් ඒ විදිහටම වේදිකාව මතට ගේනකොට ඒක නාට්‍යාකාර වෙන්නත් ඕනේ නේද? අපිට මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන හැම දෙයක්ම අපිට වේදිකාවක් උඩ පෙන්වන්න අමාරුයි නේද? මොකද සමාජ සම්මතයන් තියෙනවා, පරමාදර්ශයන් තියෙනවා, ආචාර ධර්ම තියෙනවා. ඒ සියල්ල එකට ඒ ඔක්කොමත් එක්ක තමයි අපිට වේදිකාවට නාට්‍ය ගේන්න වෙන්නේ. අන්න ඒක නිසා අපි බලමු කොයි විදිහටද මේ ස්වභාවිකවාදී නාට්‍ය ප්‍රවණතාවය තුල මේ නාට්‍ය වේදිකාවට ගේන්නේ කියලා. දැන් ඔන්න සමකාලීන ජීවිතය වේදිකාවට වස්තු විෂයන් කරගන්නවා. ඊළඟට ඓතිහාසික මිත්‍යා කතා පුරාණෝක්ති භාවිතා කරන්නේ නැහැ. අපි දන්නවා ග්‍රීක නාට්‍ය ගත්තත් රෝම නාට්‍ය ගත්තත් මධ්‍යකාලීන ඊළඟට ෂේක්ස්පියර්ගේ නාට්‍ය මේ සෑම නාට්‍යයකම මේ ඓතිහාසික කතා ඊළඟට ජන කතා මිත්‍යා කතා පුරාණෝක්ති වල අනුහස ලබා ගන්නවා නාට්‍ය ගොඩනගා ගැනීමේදී. හැබැයි ස්වභාවිකවාදී නාට්‍යවල ඒ කිසිම ආකාරයකට ඒ බඳු ප්‍රවේශයක් ගන්නේ නැහැ. එතකොට ඔවුන්ට උවමනා වුණේ මිනිස්යාගේ සත්‍ය ජීවිතය ඒ ආකාරයටම වේදිකාව මත ප්‍රක්ෂේපණය කිරීම. ඊළඟට ස්වභාවිකවාදීන් උත්සාහ කළා මේ සාමාන්‍ය ජීවිත ගත වෙන තැන් තියෙනවනේ නේද පුද්ගලයින්ගේ. මොනවද ඒ තැන්? අන්න. මිනිස්සෙක්ගේ සාමාන්‍ය ජීවිතය ගත වෙන්නේ පෞල් ජීවිතය තුළ ඔවුන්ට පැවැත්මක් තියෙනවා. ඊළඟට රැකියා ස්ථානයේ ඔවුන්ට පැවැත්මක් තියෙනවා. ඊළඟට ඔවුන් කන බොන තැන්, නිතරම යාන කඩපිල වැනි ඒ වගේ ස්ථාන. ඊළඟට ගෘහස්ත තැන්, වට වෙච්ච තැන් තියෙනවා අපි ගත කරන්න කැමති. පිරිමි අය යන තැන් තියෙනවා කාන්තාව. දැන් හිතන්න කාන්තාවන්ට කැමති ගොඩක් වෙලාවට රූපලාවන්‍යාගාර වලට යන්න. එතකොට පිරිමි අය කැමති තමන්ගේ මිතුරන්ව මුණ ගැසෙන්න. එතකොට ඒ වගේ ගෘහස්ත තැන් අපි යොදා ගන්නවා මේ නාට්‍යවල තේමාවන් මතු කර ගැනීමේදී ඒ බඳු සිදුවීම් නාට්‍යවලට පාදක කරගන්නවා. ඒත් එක්කම ස්වභාවිකවාදී නාට්‍යවලදී මේ සෝබාදහමේ නියමයන් වලට අනුව ජීවත් වීම කොයිතරම් වැදගත්ද කියන එක සාකච්ඡා කරනවා. මොකද මේ ස්වභාවිකවාදීන් උත්සාහ කළා සෑම විටම මේ ලෝකය පවතින අපිට පාලනය කරන්නට බැරි යම්කිසි දෙයක් තියෙනවා. ඒ පාලනය කරන්නට බැරි දේ තමයි මේ සෝබාදහම කියලා කියන්නේ. එතකොට ඒක සමහරවිට සමහර කෙනෙක් කියනවා ඒක කරුමේ, සමහර කෙනෙක් කියනවා ඒක දෛවය, සමහර කෙනෙක් කියනවා අනේ ඉතින් ඔය මේ හැටි ඔහොම තමයි. මේ හැටි ඔහොම සෝබාදහමේ හැටි ඔහොම තමයි. ඔන්න ඔය වගේ දේවල් කියන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේ සෝබාදහමේ නියතයන් වලට අනුව මිනිස්සු ජීවත් වෙන්නට උවමනාවයි. එතකොට ගොඩාක් කරදර වලින් තොර වෙලා වුන්ට ඒ සෝබාදහමට අනුගත වෙලා ජීවත් වීම ඇතුළේ සැනසීම තියනවා කියන අදහසත් මේ ස්වභාවිකවාදී නාට්‍ය වලින් කියන්නට උත්සාහ කරලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද ස්වභාවිකවාදී නාට්‍යවල චරිත නිරූපණයන් ගොඩ නැගෙන්නේ කියලා. ඔබ මේ දකින්නේ ස්වභාවිකවාදී නාට්‍යවල චරිත. කම්කරුවන්, ඊළඟට වංචාධිපතියන්, ඊළඟට නිලධාරීන්, අපි මේ සාමාන්‍ය ජීවිතේදී අපට මුණ ගැහෙන චරිත නේද? කාන්තාව කිව්වම විවිධ කාන්තාවෝ ඉන්න පුළුවන්. හරිද? කුලීන කාන්තාව, වංශවත් කාන්තාව, පීඩිත කාන්තාව, ඒ වගේ විවිධ සමාජ මට්ටම් වල කාන්තාවන්ගේ චරිත විශේෂයෙන්ම යොදා ගන්නවා මේ නාට්‍ය සඳහා. ඊළඟට පූජකයන්. ඒ වගේම වෙලෙන්දන්. ඊගාවට අපි ගත්තොත් එහෙම හොරු, තැරැව්කාරයෝ. ඒ වගේම අවන්හල් හිමියන්. දැන් මේ අය නිතරම අපිට සමාජෙ මුණ ගැහෙන අය. ජනමාධ්‍යකාරයෝ, විනිසුරුවන්, හීගන්නන්. දැන් මේ චරිත තමයි අපි වේදිකාව උඩ දකින්නේ. මේ සමකාලීන සමාජ චරිත මේ ස්වභාවිකවාදී නාට්‍යවල යොදා ගැනීම ඒ නාට්‍යවල විශේෂිත ලක්ෂණයක්. හරිද? මොකද දැන් පුතාලට අදහසක් එන්නට අවශ්‍යයි මේ මොහොත වෙනකොට. ඔබට මතක නම් ඔබ රොමැන්ටික් වාදී නාට්‍යවලදී ඔබ පරිකල්පනය කරන චරිත නාට්‍යකරුවෙක් විශ්වාස කරන ලෝකයේ තමයි රොමැන්ටික් වාදී නාට්‍ය වලින් වේදිකාව මතට ගේන්නට උත්සාහ කරේ. ඔහු විශ්වාස කරන ලෝකය. ඔහු බලාපොරොත්තු වෙන ලෝකයේ තමයි රොමැන්ටික් වාදී නාට්‍යකරුවෝ චරිත විදියට වේදිකාවට ගෙනාවේ. හැබැයි ඒත් එක්කම ඔබට මතක නම් අතිනාට්‍යවලත් එහෙමයි.
තමාට සැබෑ ජීවිතයේදී ළඟා කරගන්නට බැරි තමා මනෝමයෙන් ළඟා වෙන විවිධ තත්වයන් වලට ඒ තත්වයන් වල ගොඩනැගිච්ච චරිත තමයි ඔවුන්ගේ නාට්‍යවලත් යොදාගත්තේ. වීරයා, දුෂ්ටයා නේද? ඒ වගේ චරිත තමයි මේ අතිනාට්‍යවල තිබ්බේ. හැබැයි ඔබට දැන් වෙනසක් පේනවා නේද? මේ නාට්‍යවල චරිත නිරූපණයේ විශේෂතාවය වන්නේ අර වර්ග චරිත කියලා අපි කියන්නේ ඒවට ස්ටීරියෝටයිප් චරිත කියලා. ඒ චරිත කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ සියල්ලම එදිනෙදා ජීවිතයේදී ඔබට මට මුණ ගැසෙන චරිත. පුතාලා දුවලාට පුළුවන් ඔන්න චරිතයක් නිරූපණය කරනකොට ඔබට තෝරගන්නට පුළුවන් කුමන ප්‍රවේශයකින්ද ඔබ චරිතය නිර්මාණය කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට තියෙනවනේ පන්ති කාමරවල චරිත නිරූපණයන් ඉදිරිපත් කරන්නට තියෙනවා. එතකොට ඔබට සමහරලාවට රොමැන්ටික් වාදී චරිත නිරූපණයක් විදිහට චරිතය ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අතිනාටකීය ශෛලිය පදනම් කරගෙන චරිත නිරූපණය කරන්නට පුළුවන්. ඒ වගේම ඔබට නව ප්‍රවේශයක් තියෙනවා මෙන්න ස්වභාවිකවාදී චරිත නිරූපණයක් සිදු කරන ආකාරය. දැන් මේකට අර අතිනාටකවල එහෙම නැත්නම් රොමැන්ටික් නාටකවල තිබ්බා වගේ නෙවෙයි ස්වභාවික චරිතයක් නිර්මාණය කරනකොට ස්වභාවිකවාදී විදිහට රඟපෑමක් ඉදිරිපත් කරනකොට ඔබට සිදු වෙනවා හොඳටම මේ සමාජයේ නිරීක්ෂණය කරන්න. හොඳටම මේ සමාජයේ නිරීක්ෂණය කරන්න ඕනේ. ඔබට හමු වෙන පුද්ගලයා කොයි වගේද කියන එක පිළිබඳව ඔබ යම් යම් පරිකණ්ඩ ප්‍රවේශ වලට යන්න ඕනේ. ඔබ මාළු මාකට් එකට ගියාම මාළු වෙලෙන්දා ඔබ පන්ති කාමරේ කරනවා වගේ මාළු ගන්න ලාභයි දැන් එනවා මාළු ගන්න මහත්තයා මේ හොඳ මාළු කියලා කියනවද? ඒකද මාළු වෙලෙන්දෙක්ගේ චරිතය ඒකද? ඔබ ගුරුවරයෙක් කරනවා නම් ආයි බෝවන් පුතේ දුවේ අද දැන් අපි කොතනද නැවැත්තුවේ කියලා අපි කතා කරනවා. අන්න අපිට නිරීක්ෂණය කරන්නට වෙනවා. ස්වභාවික අපිට එදිනෙදා ජීවිතයේදී මුණ ගැසෙන චරිතවල චරිත ලක්ෂණ තියෙනවා. ඔවුන් හැසිරෙන ආකාරය, ඔවුන් කතා බහ කරන ආකාරය, ඔවුන්ගේ භාෂාවේ තියෙන යම් පුරුදු, ඊළඟට ඔවුන්ගේ චර්යාත්මක පුරුදු අපිට අධ්‍යයනය කරන්නට වෙනවා. මේ ස්වභාවිකවාදී නාට්‍යවල චරිත නිරූපණයන් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ නිරීක්ෂණයන් ඔස්සේ. ඇයි? ඔබ දන්නවා චාල්ස් ඩාවින් ඔබට පුරුදු කරලා තියෙනවා පරීක්ෂණයේ නිරීක්ෂණය තුලින් තමයි ඔබ නිගමනවලට එළඹෙන්නට ඕනේ. දැන් බලන්න මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ මේ ස්වභාවිකවාදී නාට්‍යකරුවන්. අන්න ඒක නිසා ඔවුන් සෑම විටම වේදිකාවට නගන්නට උත්සාහ කරේ ස්වභාවිකවාදී නාට්‍යවල සැබෑ චරිත. හැබැයි ඒකට උචිත ආකාරයට නාට්‍ය පෙළ රචනා කරනවා. එතකොට අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේ නිරාවරණය වෙන විදිහේ වස්තු සන්දර්භයන් තමයි වේදිකා ස්වභාවිකවාදී නාට්‍ය වලට යොදාගත්තේ. එතකොට ඒ බඳු අවස්ථා නිරූපණයන් වලට ගැළපෙන චරිත තමයි ඒ චරිත නිරූපණයන් විදිහට සකස් කරගත්තේ. හොඳයි. අපි බලමු මේ චරිත නිරූපණයන් වල විශේෂතාවය. සිද්ධියට අදාළව චරිත නිරූපණය කරනවා. ඒත් ඒ වගේම සංකීර්ණ නොවන චරිත. දැන් සංකීර්ණ නොවන චරිත කියන එක අපිට පැහැදිලි කරගන්නට වෙන්නේ යථාර්ථවාදී නාට්‍යයත් එක්ක. සංකීර්ණ නොවන චරිත කියලා කියන්නේ පේන දේ ඒ විදිහටම ඉදිරිපත් කරනවා මිසක් ඒ චරිතයේ තියෙන අතීතය පසුබිම පිළිබඳව අර්ථයක් ඒක පිළිබඳ හැඟීමක් ප්‍රේක්ෂකයට ඇති කරන්නේ නැහැ. ඔවුන් ඒ ඉන්න ආකාරයටම වේදිකාව මත ක්‍රියා කරනවා. ඒ නාට්‍යෝචිත අවස්ථාවට ගැලපෙන ආකාරයට ඔවුන් ඒ අවස්ථා නිරූපණය ඉදිරිපත් කරනවා. ඊළඟට අර ඩාවිනියානු ආభాෂය කියලා කියන්නේ අර චාල්ස් ඩාවින් පුද්ගලයාගේ ස්වરૂපය කොයි වගේද? ඒ කියන්නේ ප්‍රවේණීය මත ගොඩ නැගිලා ඊළඟට ඔවුන් පරිසරයට අනුගත වෙනවා කියන සංකල්පය. මොකද අනුගත වෙන්න බැරි නම් අපිට පැවැත්මක් නැහැ කියන එක තමයි ඩාවින් පැහැදිලි කරන්නේ. එතකොට ඒ අනුගත වීම කියන එක ඉතාම ලස්සනට මේ ස්වභාවිකවාදී නාට්‍යවලදී යොදා ගන්නවා. විශේෂයෙන්ම නාට්‍යයක් ආරම්භයේදී තියාගන්න ගැටුම ඒ ගැටලු අවස්ථාව ක්‍රමානුකූලව නාට්‍යෝචිතව පෙළගස්වමින් උච්ච ස්ථානයේ කරා ගමන් කරනකොට නාට්‍යයේ කූට ප්‍රාප්තිය කරා ගමන් කරාට පස්සේ ඒ තුල ඒ නළුවාගේ නිලියගේ චරිතයේ ස්වභාවය අනුගත වෙන හැටි ඒ මොහොතට අනුගත වෙන හැටි ස්වභාවිකව පෙන්눔 කිරීම තමයි මේ නාට්‍යවල තියෙන විශේෂිතම දේ චරිත නිරූපණයේ පැත්තේ. හොඳයි. අපි බලමු අద్භූත චරිත මේ ස්වභාවිකවාදී නාට්‍යවල පාවිච්චි කරන්නේ. දැන් ඔබ දන්නවා ෂේක්ස්පියර්ගේ නාට්‍ය ගත්තත්, මධ්‍යකාලීන නාට්‍ය ගත්තත්,
අద్භූත චරිත තියෙනවා. දැන් අපි ග්‍රීක නාට්‍ය වලට ගියොත් ග්‍රීක නාට්‍ය වල දේව සංකල්පත් එක්ක ගොඩනැගිච්ච චරිත තියෙනවා. සමහරට අහමු සිදුවීම් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කිසිම දෙයක් අපි ස්වභාවිකවාදී නාට්‍යවලදී පාවිච්චි කරන්නේ නැහැ. මොකද පේන දේ සත්‍යයි කියන සංකල්පෙන්ද්‍ර තමයි අපි නාට්‍ය නරඹන්නේ. එතකොට මේ ප්‍රේක්ෂකයා තුළ තියෙන විශ්වසනීයත්වය, ඒ විශ්වසනීයත්වය හරහා ප්‍රේක්ෂකයාත් එක්ක එකට බන්ධලා තියාගන්න ආත්මීය බව ඒගොල්ලන් කඩන්නට උත්සාහ කරන්නේ නැහැ. අභව්‍ය සිදුවීම් ඒ බඳු චරිත වේදිකාවට ගෙනල්ලා. හොඳයි. ඒත් අපි තව මතක තබා ගන්නට ඕන චරිතයක් නිරූපණය කරනකොට මේ දෛනික ජීවිතයේ අනුකරණයක් විදිහට තමයි මේක ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ නිශ්චිත චරිතය, ඒ නිශ්චිත ක්‍රියාව අනුකරණය කිරීමේදී දෛනිකව කොහොමද ඔහු කරන්නේ? ඔහු මාළුවෙක්ව ඔහු සුද්ධ කරනවා නම් එතන නළුවා උත්සාහ කරන්න ඕනේ මාළු මාකට් එකකට ගිහිල්ලා මාළුවෙක්ව අල්ලන විදිය, එල පිහිය අල්ලන විදිය, ඒක ඊට පස්සේ සුද්ධ කරන විදිය, ඒක ඔහු නිරීක්ෂණය කරන්නට ඕනේ. ඒ නිරීක්ෂණය මත ඔහු කරගන්න චර්යාවේ වෙනස තමයි ඔහු වේදිකාව මත නැවත අනුකරණය කරලා පෙන්වන්නට ඕනේ. එතකොට ඒ බඳු විද්‍යාත්මක ප්‍රවේශයක් චරිත නිරූපණවලදී ස්වභාවික නාට්‍යවලට ඉදිරිපත් කරනවා. ඊළඟට අපි බලමු මේ චරිත ස්වභාවය මත ගොඩනැගුණු අභිප්‍රායන් තියෙනවා. දැන් ඕනම චරිතයක් අපි වේදිකාවට ගේනකොට ඒ නාට්‍යෝචිත බව තුල, ඒ කියන්නේ නාට්‍යෝචිත සිදුවීම මත ගොඩනැගෙන අභිප්‍රායන් තියෙනවා. මේ චරිතය කොතනටද ගලාගෙන යන්නේ කියන එක ප්‍රේක්ෂකයන්ට දැනීමට අවශ්‍යයි. ඒ චරිතයේ අභිප්‍රාය කුමක්ද කියන එක පිළිබඳව හොඳට ප්‍රේක්ෂකයාට වැටහෙන විදිහට තමයි මේ චරිතය නිරූපණය කරන්නේ. එතකොට ඒ චරිතය තුල තියෙන මානව හැඟීම් ඒ ආකාරයටම වේදිකාව මත ගෙනෙන්නට මෙම නාට්‍යකරුවන් උත්සාහ කරනවා. ආදරය, ශෘංගාරය, ක්‍රෝධය, වෛරය, ඊළඟට වීරත්වය, ඊර්ෂ්‍යාව වගේ සියුම් මානසික ගුණාංග, මානසික සංවේදනයන් ඔවුන්ගේ ක්‍රියාවන් තුළින් මතු කරන්නට උත්සාහ කරනවා ස්වභාවිකවාදී නාට්‍යවල. ඊළඟට අපි බලමු අවස්ථානුකූලව අවස්ථානෝචිතව ගොඩනැගුණු ආනුෂංගික කලාවන් තමයි මේ චරිත නිරූපණයන් වල බාහිර සමාරෝපණය සඳහා යොදාගන්නේ. දැන් ඔබ දන්නවනේ පුද්ගල චරිතයක් ඉදිරිපත් කරනකොට බාහිර සමාරෝපය හරිම වැදගත්. එතකොට දැන් ස්වභාවිකවාදී නාට්‍යවලදී ඒවා දත්තයන් වලට යන්නට ඕනේ. එතකොට ඔහු ඒ නළුවා යොදා ගන්න රැවුලේ ස්වභාවය, අපි දැන් රැවුල් පාවිච්චි කරනවා කියලා. එතකොට ඒ රැවුලේ ස්වභාවය උඩු රැවුලක්ද, යටි රැවුලක්ද, එහෙම නැත්නම් හොඳට දිගට බවපු රැවුලක්ද, ඒවා පිළිබඳව ඔහුට දත්තයන් වලට යන්න වෙනවා. ඒ දත්තයන් වලට යෑමට නම් ඒ චරිත පිළිබඳව නිරීක්ෂණය කිරීම ඉතාම වැදගත්. එතකොට ඔබ මේ දකින්නේ ඒ ස්වභාවිකවාදී නාට්‍යමය අවස්ථාවක්. මේ නාට්‍යයේ බලන්න ඒ තත්වානුරූපී මායාව මවනවා කියන අංගය. මේ තත්වානුරූපී මායාව කියන්නේ මොකක්ද? වේදිකාව මත නළු නිලියන්ගේ චරිත මගින් ඇති කරන ක්‍රියාව ප්‍රේක්ෂකයා තුළ ඇති කරන හැඟීමට තමයි අපි තත්වානුරූපී මායාව කියලා කියන්නේ. මේ නාට්‍ය නරඹනකොට මේ නාට්‍යයේ ඒ ප්‍රේක්ෂාව තුළින් ප්‍රේක්ෂකයා තුළ ගොඩනැගෙන මානසික තත්ත්වයට තමයි අපි තත්වානුරූපී මායාව කියලා කියන්නේ. ඒ තත්වානුරූපී මායාව ඇති කිරීම තමයි ස්වභාවිකවාදී නාට්‍යයක එක ප්‍රධාන අරමුණක් වෙන්නේ. දැන් ඔබ මේ දකින දර්ශනයේ බලන්න ඒ නළු නිලියන්ට තියෙන්නේ හරි සාමාන්‍ය විදිහේ චර්යා පද්ධතියක්. ඔවුන් ක්‍රියා කරන්නේ අපි සාමාන්‍ය ජීවිතේ කන බොන හැටි, අඳින පළඳින හැටි, කතා බහ කරන හැටි. අපේ දැන් ලාංකිකයන්ට මේක පොඩ්ඩක් මේ දුරස්ත වෙන්න පුළුවන්, මොකද මේක විදේශීය නාට්‍යයක් නිසා. නමුත් ඔබ බලන්න මේ නාට්‍ය තුල උපකරණ පාවිච්චි කරලා තියෙන ආකාරය, ඊළඟට වේදිකාවට ආලෝකය යොදාගෙන තියෙන ආකාරය, ඊළඟට ඔවුන්ගේ චර්යාවන් ක්‍රියා. දැන් අපි සාමාන්‍යදී අපේ ගෙවල් වලදී අපි මේ විදිහට තමයි හැසිරෙන්නේ. අපි ස්වාමි භාර්යා සම්බන්ධතාවයකදී මේ ගැටුමක් ඇති වුණොත් හැසිරෙන සාමාන්‍ය විදිහ තමයි මේ අපි දකින්නේ. එතකොට මේක තමයි වේදිකාවට ගේන්නේ. අන්න ඒකට අපි කියනවා ඒ තත්වානුරූපී මායාව කියලා. එතකොට තත්වානුරූපී මායාව කැඩෙන්නට පුළුවන් ඒ විශ්වසනීයත්වය කියන එක ප්‍රේක්ෂකයාගෙන් ගිලිහිලා ගියොත්.
ඒක නිසා ස්වභාවිකවාදී නාට්‍යකරුවන් නිරන්තරයෙන් උත්සාහ කළා වේදිකාව මත මේ තත්වානුරූපී මායාව පවත්වා ගන්නට ඒකට උවමනා කරන දේවල් පමණක් වේදිකාවට ගේන්න. හොඳයි. අපි බලමු සරල බාහිර සාටෝපකාරී රංග අලංකරණයන් මේ ස්වභාවිකවාදී නාට්‍යවල නැහැ. දැන් අපි දන්නවා නාට්‍ය ධර්මී නාට්‍යවල බොහෝම සංයමයටපත් වෙච්ච භාවහාව ලීලාවන් ඊළඟට රිද්මයානුකූල චලන පද්‍යමය භාෂා අලංකාර මේවා තමයි තියෙන්නේ. හැබැයි ස්වභාවිකවාදී නාට්‍යවල මේ කිසිවක් නැහැ. ඔවුන් ක්‍රියා කරන්නේ අපි සාමාන්‍ය ජීවිතේ ක්‍රියා කරන ආකාරයටමයි. ඔවුන්ගේ සතුට, විනෝදය, ආදරය, කරුණාව මේවා සියල්ලම සාමාන්‍ය ජීවිතයේදී අපි මුහුණ දෙන ආකාරයට ඉදිරිපත් කිරීම තමයි ස්වභාවිකවාදී නාට්‍යවලදී උත්සාහ කරලා තියෙන්නේ. හොඳයි. එතකොට ත්‍රිවිධ ඒකත්වයන් ආරක්ෂා කරගන්නට උත්සාහ කරනවා. දැන් මේ ත්‍රිවිධ ඒකත්ව කියන සංකල්පය පුතාලා දුවලා දන්නවා. අපි ඇරිස්ටෝටල් විසින් තමයි මේක වේදිකා නාට්‍යවල පවත්වා ගන්නට අවශ්‍යයි කියන සාධකය ගෙනාවේ. ඉතින් එතකොට මේ ත්‍රිවිධ ඒකත්ව සංකල්පේ කාලය, ක්‍රියාව සහ ස්ථානීය ඒකත්වය කියන එක ඒක ඒ විදිහටම ආරක්ෂා කරගන්නට උත්සාහ කරනවා ස්වභාවිකවාදී නාට්‍යවල. එතකොට මේකේ වේදිකා කාලය සහ විකාශන වන කාලය වෙනස් නැහැ. දෙකම එකයි. ඒ කියන්නේ වේදිකාවේදී ඒ ක්‍රියාව ඒ ආරම්භ වෙලා ඉදිරියට ගලාගෙන යනවා. පැය දෙකක් නම් නාට්‍ය විකාශනය වෙන්නේ නාට්‍යයේ කාලයත් ඒ පැය දෙකයි. ඒ පැය දෙකට අදාළ වෙන නාට්‍යෝචිත සිදුවීම තමයි නාට්‍ය තුල විකාශනය කරන්නේ. හොඳයි. එතකොට ඒකත් අපි මේ නාට්‍යවල තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඊළඟට අතුරු කතා නැහැ. දැන් අපි දන්නවා ග්‍රීක නාට්‍යවලත් ගොඩක් වෙලාවට අතුරු කතා පාවිච්චි කරන්නේ. නමුත් අපි දන්නවා සංස්කෘත නාට්‍යවල ඊළඟට ෂේක්ස්පියර්ගේ නාට්‍යවල අතුරු කතා තියෙනවා. නාට්‍ය ඇතුලේ නාට්‍ය තියෙනවා. දැන් මේ ස්වභාවිකවාදී නාට්‍යවල මේ ලක්ෂණේ නැහැ. ඒක නිසා ප්‍රේක්ෂකයින්ට මේ ගලාගෙන යෑම තුල අර කූටප්‍රාප්තිය කරා ගිහිල්ලා නාට්‍ය ක්‍රමයෙන් මේක මේ ගැටුම සමතයකටපත් වෙන ආකාරය බොහොම සරලව රස විඳින්නට අවස්ථාව ලැබෙනවා. ස්වභාවිකවාදී නාට්‍යවල තියෙන තවත් විශේෂිත ලක්ෂණයක් තමයි ගැටලු අවස්ථාවකින් නාට්‍ය ආරම්භ වීම කියන එක. යම් ඒ නාට්‍යෝචිත සිදුවීම් මාලාව ආරම්භයේදී යම් ආකාරයක ගැටලුවක් එක තමයි මේ නාට්‍ය සිදුවීම ආරම්භ වන්නේ. ඊට පස්සේ ඒකට උචිත ඒ ගැටුම කූටප්‍රාප්තිය කරා ගමන් කිරීමට පහසු වෙන ආකාරයට තමයි නාට්‍යයේ කතා වින්‍යාසය ගලපා ගන්න. ඒකත් අපි ස්වභාවිකවාදී නාට්‍යවල විශේෂ ලක්ෂණයක් විදිහට අපිට සලකන්න පුළුවන්. අනිත් එක තමයි මේ අදෘශ්‍යමාන බලවේග වලින් තොරයි. වේදිකා නාට්‍ය අදෘශ්‍යමාන බලවේග වලින් තොර මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය පමණක් යොදා ගන්න මානුෂික චරිත මේ නාට්‍යවලදී විශේෂයෙන් පාවිච්චි කරනවා. මායාකාරියෝ, සුරංගනාවියෝ, ඊළඟට අద్භූත සත්වයෝ ඒ වගේ අපිට මේ සාමාන්‍ය ලෝකයේදී දකින්නට නැති චරිත වේදිකාව මතට ගේන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්යාගේ ක්‍රියාකාරකම් සහිත ක්‍රියාවක් විදිහට තමයි නාට්‍ය විකාශනය වන්නේ. ඊළඟට මේ ස්වභාවිකවාදී නාට්‍යකරුවන්ගේ නාට්‍ය කලාවේ ආරම්භකයා පියා විදිහට සැලකන්නේ එමිල් සෝලා. එමිල් සෝලාගේ නවකතා, ඊළඟට කෙටි කතා, ඊළඟට ඔහුගේ නාට්‍ය ස්වභාවිකවාදී නාට්‍ය ව්‍යාපාරයේදී සාහිත්‍ය ව්‍යාපාරයේදී ඉතාම වැදගත් කොට සලකනවා. ඒත් එක්කම ඔගස්ටස් ස්ට්‍රීන්බර්ග් අන්තර්ජාලයේදී ඔබට ගොඩක් තොරතුරු ගන්නට පුළුවන්. මිස් යුලී කියන නාට්‍ය ඔහුගේ ස්වභාවිකවාදී නාට්‍ය රීතියේ විශිෂ්ටත්වයට පත්වෙච්ච කෘතියක් විදිහට සලකනවා. එතකොට ඕගස්ට් ස්ට්‍රීන්බර්ග්ගේ මිස් යුලී කියන නාට්‍ය සිංහල රසිකයන්ට නරඹන්නට අවස්ථාව ලැබුණා. මංගල සේනානායක මහත්මයාගේ මිස් යුලී කියන නාට්‍ය නිෂ්පාදනය කරා. එතකොට මේ මිස් යුලී කියන නාට්‍යයේ තියෙන්නේ මානව සම්බන්ධතාවන් වල තියෙන විවිධත්වයන්. ඒ කියන්නේ එකම තරුණයෙකුට තරුණියන් දෙදෙනෙකුගේ ආදරය හිමි වෙනවා. එතකොට අවසානයේදී එක්කෙනෙකුට මේ තුන් ඈඳුතු ප්‍රේම කතාවෙන් එක්කෙනෙකුට අයින් වෙන්නට සිදු වෙනවා. එක්කෙනෙක් සියදිවි හානි කර ගන්නවා. එතකොට මේ මුළු මේ ප්‍රේම කතාවම වේදිකාව මත එක එක විදිහට ගොඩ නැගෙනවා.
මේ මිස් යුලීගේ ජේන්ගේ කුස්සිය තමයි මේ සියලුම දේවල් සිදුවන්නේ. එතකොට මේ කුස්සියේ මිනිස්සු ඔවුන් ඇවිදින හැටි, කන බොන හැටි, කතා බහ කරන හැටි, හැසිරෙන හැටි තමයි මේ මුළු නාට්‍ය පුරාම ලස්සනට විකාශනය වෙන්නේ. එතකොට ඒ ස්වභාවිකවාදී හැසිරීම විශේෂයෙන්ම මිනිසයන් ආධ්‍යාත්මිකව තමන්ව කම්පණයට පත් කරන හැඟීම් වලට මිනිස්සු ආසක්ත වුණාම ඔවුන් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මනෝවිශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරපු නාට්‍යයක් විදිහට මේ මිස් යුලී නාට්‍ය අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ස්වභාවිකවාදී නාට්‍යකරුවන් සෑම විටම උත්සාහ කරේ මිනිසයාගේ සත්‍ය ස්වરૂපය ඒ පේන ආකාරයෙන්ම වේදිකාව මත ඉදිරිපත් කිරීමටයි. හොඳයි. දැන් අපි ස්වභාවිකවාදී නාට්‍ය කලාව පිළිබඳව ස්වභාවිකවාදී නාට්‍යයේ කොහොමද ගොඩ නැගෙන්නේ, සමාජ පසුබිම කොහොමද, චරිත නිරූපණයන් ගලාගෙන යන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළා. ඊළඟට අපි උත්සාහ කරමු තවත් නාට්‍ය ප්‍රවණතාවයක් සඳහා යොමු වෙන්නට. යථාර්ථවාදී නාට්‍ය. ඔබට තියෙනවා නිර්දේශ කෘතියක්. ඩෝල්ස් හවුස් නේද? රූකඩ ගෙදර. හෙන්රි ඉබ්සන් ගේ රූකඩ ගෙදර නාට්‍යය ඔබට අධ්‍යයනය කරන්නට තිබෙනවා. අපි එතනින්ම පටන් ගමු නේද? එතකොට යථාර්ථවාදී නාට්‍ය ප්‍රවණතාවය කොයි ආකාරයටද යුරෝපයේ ගොඩ නැගුණේ කියන එක තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. 1850න් පස්සේ 20 වන සතවර්ෂය දක්වාම මේ යථාර්ථවාදී නාට්‍ය ප්‍රවණතාවය යුරෝපයේ වර්ධනය වුණා. ඒ වර්ධනයේ උපරිම අවස්ථාව තමයි මේ ඩෝල්ස් හවුස්, ඊළඟට හෙන්රි ඉබ්සන්ගේ නාට්‍ය, ඊළඟට ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍ය. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු කොහොමද මේ නාට්‍ය ප්‍රවණතාවයේ ලක්ෂණ කොයි විදිහටද ගොඩනැගිලා තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම ප්‍රංශය, එංගලන්තය, ඊළඟට ජර්මනිය සහ රුසියාව කියන ප්‍රධාන රටවල් වල මෙන්න මේ නාට්‍ය ප්‍රවණතාවය ආරම්භ වෙලා බොහොම අපූර්ව විදිහට වර්ධනය වුණා. එතකොට මේ යථාර්ථවාදී නාට්‍යවල තිබුණු විශේෂත්වය කුමක්ද? කැඩපතක් ඉදිරියේ තමන්ව දකිනවා වගේ හැඟීමක් ප්‍රේක්ෂකයාට ඇති කිරීම තමයි යථාර්ථවාදී නාට්‍යවල සංකල්පය උනේ. ඒ කියන්නේ දැන් ඔබ කණ්ණාඩියක් ඉදිරියට ගියාම ඔබ කවුද කියන එක පිළිබඳව ඔබට සෑහීමකට පත් වෙන්නට පුළුවන්ද? ඔබ කවුද? ඔබ මිනිසෙක්, සමහරට ඔබට ලිංගිකත්වයක් තියෙනවා, ඔබ ස්ත්‍රියෙක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, සමහරට සංක්‍රාන්ති ලිංගිකයෙක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. එතකොට ඔබේ සත්‍ය ස්වභාවය කොයි වගේද කියන එක දකින්නට සැලසනවා ප්‍රේක්ෂකයාට වේදිකාව මත. එතකොට වේදිකාව මත ගොඩනැගෙන ඒ නාට්‍ය තුල ජීවත් වෙන චරිත ඔස්සේ ඔබ දකින්නේ නැවත ඔබවමයි. අන්න ඒක තමයි යථාර්ථවාදී නාට්‍යවල අදහස වුනේ. ඉතින් මේ යථාර්ථවාදී නාට්‍යය ඒ නාට්‍ය ප්‍රවණතාවය ගොඩනැගීම සඳහා විශේෂයෙන් මේ අපි මුලින් කතා වුණා වගේ ආගමික බලකේන්ද්‍රයන් පුපුරා යාම, ඊළඟට ප්‍රංශ විප්ලවය, මොකද මේ ප්‍රංශ විප්ලවය හරහා ඒ අධිපතිවාදී සමාජ බල යාන්ත්‍රණයන් සම්පූර්ණයෙන් අහෝසි වෙලා ගියා. කිසිම ආකාරයකට මිනිසයාගේ නිර්ධන පන්තිකයින්, සාමාන්‍ය මධ්‍යම පන්තිකයින්ගේ ජීවිතය පිළිබඳව කිසිම හාන් කවිසියක්වත් මේ පොත්පත්වල රචනා වුණේ නැහැ. එක්කෝ දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් වංශවතුන්, එහෙම නැත්නම් ඒකාධිපතියන් පිළිබඳව තමයි ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්ති තමයි අපි සාහිත්‍යයෙන්, කලාවෙන්, චිත්‍රයෙන්, මූර්තියෙන් දැක්කේ. හැබැයි මේවා සියල්ල වෙනස් වෙනවා මේ කාර්මික විප්ලවය සහ ප්‍රංශ විප්ලවය මේවා ඔස්සේ. එතකොට මේ ප්‍රංශ විප්ලවය ඊටාම වැදගත් සම්දිස්ථානයක් වෙනවා යථාර්ථවාදී නාට්‍ය සංකල්පයේ ගොඩනැගීම සඳහා. ඒත් එක්කම ඔබ මේ දකින්නේ මේ පාර දිගේ යනකොට විද්‍යාත්මක සොයා ගැනීම. විද්‍යාත්මක සොයා ගැනීම ඔබ දන්නවා දුරේක්ෂය, වාෂ්පෙන්ජිම ආදී මේ විශාල වශයෙන් ලෝකයේ කාර්මිකකරණයට යොමු කරපු නව විද්‍යාත්මක ගවේෂණයන් පුළුල් විදිහට පැතුරුණා යුරෝපයේ. එතකොට ඒ දැනුම හැම විටම
යොදාගත්තේ මිනිස්යාගේ පැවැත්මේ යහපත වෙනුවෙන් කියන එක අපි මතක තබා ගන්නට ඕනේ මේ යථාර්ථවාදී නාට්‍ය පිළිබඳ පසුබිම පිළිබඳ අධ්‍යයනය කරනකොට. දැන් ඔබ මේ මාර්ගයේ දකින්නේ යුරෝපා රටවල දේශපාලන එකඟතාවයන් සිදු වෙච්ච ආකාරය. දැන් පුතේ දුවේ මේ යුරෝපා රටවල් වල එකඟතාවයන් වලට පත් වෙනවා කියන එකේ තේරුම මොකක්ද? ඔන්න ඔබට ඉතිහාසයට පොඩ්ඩක් යන්න වෙනවා. මේ පාර දිගේ ඉතිහාසයට පොඩ්ඩක් යන්න වෙනවා. ඔබ දන්නවා පුනරුද්ධ සමය අවසන් වෙලා නව චින්තන ධාරාවක් යුරෝපයේ රටවල් වල සංකේන්ද්‍රණය වෙලා ඊට පස්සේ ඒ තුලින් සමාජය වෙනස් වෙච්ච හැටි ඔබට මතක ඇති. ඒත් එක්කම දැන් කොයිතරම් පුනරුද්ධ යුගයෙන් මිනිස්යාගේ චින්තනය වෙනස් වුණත් මේ මිනිසුන්ට ඒ බලය සම්බන්ධ තියෙන ආසාවෙන් නම් ගැලවෙන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට මේ යුරෝපයේ ප්‍රධාන රටවල් අතර ආර්ථික ඊළඟට දේශපාලනික වශයෙන් විශාල බල අරගලයන් පැවතුණා. දේශ ගවේෂණයන් තරඟකාරීව පවත්වාගෙන ගියා. ඒ දේශ ගවේෂණයන් වලින් සොයාගත්ත රටවල් වල ධනය නැවත තමන්ගේ රටවල් කරා ඇදලා ගන්න ඔවුන් විශාල තරඟයක නියැලුණා. ඒ සඳහා අවුරුදු ගණන් ගත වෙන යුද්ධ ඔවුන් පවත්වාගෙන ගියා. එතකොට මේ යථාර්ථවාදී නාට්‍ය කලාව ගොඩනැගෙන 1800 මේ සතවර්ෂය තුල අධිරාජ්‍යවාදී අදහස් හොඳටම පවත්වාගෙන ගියපු රටක් තමයි ප්‍රංශය කියලා කියන්නේ. ප්‍රංශය විප්ලවය සිද්ධ වෙන්නත් කලින් ඔවුන් ඒකාධිපතියන්ට යටත් වෙලා හිටියා. ප්‍රංශ විප්ලවය සිද්ධ වෙලා ඒ ප්‍රංශ විප්ලවයේ අවසානයත් ඒකාධිපතියෙක් වන නැපෝලියන් බොනපාර්ට්ගේ මලපුඩුවෙන් තමයි ඉවර වෙන්නේ. ඔන්න බලන්න නැපෝලියන් බොනපාර්ට් කියන චරිතය අපිට ඉතිහාසයේදී නොමැකෙන චරිතයක්. හේතුව ඔහු හරි අපූර්ව ඒකාධිපතියෙක්. මිනිසුන්ට පුළුවන් තරම් ඔහු උත්සාහ කරා සහන සලසන්න. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය ඊළඟට ඔවුන්ට විශේෂ සහන වරප්‍රසාද සලසා දීම ඊළඟට අල්ලාගත් රටවල් වලින් පුළුවන් තරම් ධනය ගෙනල්ලා ප්‍රංශයේ දියුණු කිරීම සඳහා මහා මාර්ග නගර ඉදිකිරීම වාරි මාර්ග ඊළඟට විශේෂයෙන්ම වෙළඳාම ප්‍රංශයට ලෝකයෙන් මුළු ලෝකය හරහාම විවිධ රටවල් මගින් ඒ ධනය ගලාගෙන එන වෙළඳ ව්‍යාපාර දියුණු කරන්න විශේෂයෙන්ම කැපවීමක් කරපු අධිරාජ්‍යයක් විදිහට අපිට නැපෝලියන් බොනපාර්ට් අපිට සලකන්න සිදු වෙනවා. ඔහු කොතරම් ඒකාධිපතියෙක් වුණත්. එතකොට ඒ බඳු සහනයන් සලස්සද්දීම වුණත් ඔහු උත්සාහ කළා මේ ප්‍රංශයට පුළුවන් තරම් වෙනත් රටවල් ඇදලා ගන්න. හැබැයි ඔහු අවුරුදු ගණන් ඇදගෙන යන යුද්ධ පැවැත්වුවා. ඔබ විශ්වාස කරනවද නැපෝලියන් බොනපාර්ට් සිර කඳවුරක මැරෙනකොට දසලක්ෂයකට අධික ප්‍රංශ ජාතිකයන් තමන්ගේ ජීවිතය මේ ඒකාධිපති මේ රට වෙනුවෙන් කියලා නැති කරගෙන තිබුණා. ඉතින් එතකොට මේ බඳු පාලනයක් තුලින් විශේෂයෙන්ම මේ බල අරගලයේදී එංගලන්තය ඊළඟට ඉතාලිය ඊළඟට ජර්මනිය කියන රටවල් වල තිබිච්ච මේ බල අරගලයන් වලදී ප්‍රංශයට පක්ෂ රටවල් වගේම විපක්ෂ වෙච්ච රටවලුත් තිබුණා. එතකොට මේ අය අතර තමයි මේ බල අරගලයේදී අතුනේ. හැබැයි මේ නැපෝලියන්ගේ මරණයෙන් පස්සේ මේ යුරෝපා ජාතියට උවමනා වුණා මේ අවුරුදු ගාණක් තිස්සේ මේ ජන සංහාර පවත්වමින් මේ කරගෙන ගියපු යුද්ධ නවත්තලා මීට වඩා වෙනස් විකල්පයකට මේ යුරෝපා සමාජය ඇදගෙන යන්න ඕනේ කියන අදහස ඔවුන්ට තිබුණා. ඒක නිසා ඔවුන් උත්සාහ කළා සෑම විටම ජන සංහාර වලින් තොරව මිනිස්යන් යුරෝපා ජාතීන් අතර මේ සංහිඳියාවක් පවත්වා ගැනීම ඔවුන්ට උවමනා වුණා. මොකද ඔවුන්ගේ අරමුණ උනේ කාර්මික දියුණුවේ ප්‍රතිඵල භුක්ති විඳීමට සුදුසු පරිසරයක් යුරෝපයේ පුරා ඇති කිරීම. ඉතින් ඒක නිසා ඔවුන් උත්සාහ කළා විවිධ සම්මුතීන් වලට එළඹෙන්න. යුරෝපා රටවල් වල මේ තිබුණු මේ බල අරගලයන් සංසිඳු වීම සඳහා මේ වෙළඳ ව්‍යාපාරයන් සහ ඔවුන්ගේ සහජීවනය නැවත ස්ථාපිත කිරීම සඳහා ඔවුන්ට උවමනා වුණා මේ යුරෝපා රටවල් අතර යම්කිසි එකඟතාවයන් වලට එන්න. අන්න ඒක නිසා ඔවුන් යම් යම් සම්මුතීන් සමුළු මගින් යම් යම් සම්මුතීන් සකස් කරගත්තා. ඒ ව්‍යාපාර ඊළඟට සමාජයේ පවතින ඒ කියන්නේ මේ සමාජයට අත්‍යවශ්‍ය සේවාවන්
වෙළඳාම් ආදිය හොඳින් පවත්වාගෙන යාම සඳහා උවමනා කරන විදිහේ සහනශීලී ප්‍රතිපත්තිවලට යන්නට යුරෝපා ජාතීන් උත්සාහ කළා. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට තමයි යුරෝපයේ දේශපාලන යම් සම්මුතීන් පවත්වා ගැනීම සඳහා ඔවුන් ක්‍රියා කළේ. එතකොට වියානා සමළුව කියලා කියන්නේ සමතය කියලා කියන්නේ අන්න ඒ බඳු ප්‍රවේශයක්. ඊළඟට මේ ලිබරල් දේශපාලන ප්‍රතිසංස්කරණය කියන එක යුරෝපයේ රටවල් පිළිගන්නට උත්සාහ කරා. දැන් මේ ලිබරල් දේශපාලන ප්‍රතිසංස්කරණයන් කියලා කියන්නට උත්සාහ කරන්නේ මහජන නියෝජිත මණ්ඩලයක් එකතු වෙලා රටේ පවතින ව්‍යවස්ථාවන් සකස් කරගන්නට ප්‍රවේශයක් ගැනීම. එතකොට මේක මිට කලින් පැවතුණු දෙයක් නෙමෙයි. ඒතර වරප්‍රසාදිත පන්තිය පමණයි රටේ යම්කිසි ව්‍යවස්ථාවන් සකස් කර ගැනීමේදී ඒ කෙටුම්පත් සකස් කර ගැනීමේදී එකතු වන්නේ. නමුත් මේ ක්‍රමයේදී මහජන නියෝජිතයන්ට විවිධ සමාජ පන්තීන් නියෝජනය කරන අයට මේ ව්‍යවස්ථාවන් සකස් කිරීම සඳහා යම්කිසි ආකාරයක බලපෑමක් එල්ල කිරීමේ වරප්‍රසාදය ලැබුණා. ඉතින් මෙන්න මේ වගේ විශේෂිත සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වයන් යටතේ තමයි අපිට මේ යථාර්ථවාදී නාට්‍යවල ලක්ෂණ ගැන සාකච්ඡා කරන්නට වෙන්නේ. හොඳයි අපි බලමු මේ යථාර්ථවාදී නාට්‍යවලට පරිණාමවාදය ඊළඟට අපි ඒවා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරා. ඊළඟට ඕගස්ට් කොම්ටේගේ මේ යථානුභූතවාදය කියන එක ඊගාවට කාල් මාක්ස් විසින් ගෙන ආපු මේ දාස් කැපිටල් එහෙම නැත්නම් ඓතිහාසික භෞතිකවාදී චින්තනය වැදගත් වෙනවා යථාර්ථවාදී නාට්‍යවල සන්දර්භය ගොඩනැගීම සඳහා ඒ නාට්‍යකරුවන්ගේ චින්තනය සකස් කිරීම සඳහා විශේෂයෙන්ම නිදහස පුද්ගලයාගේ නිදහස පුද්ගලිකත්වය කියන එකට විශේෂ ඉඩකඩක් ලැබුණා. දැන් මේ කාලයේදී අපි සලකලා බැලුවොත් පුද්ගලයාගේ පුද්ගලිකත්වය ඕකේ නිදහස තුල ඔහුට අදහස් පළ කළ හැකි කියන අදහස ආවා මේ කාලේදී. ඒ වගේම තමන් උකහාගත් දැනුම සෑම විටම සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් යෙදිය යුතුයි කියන උපයෝගීතා න්‍යාය ගොඩ නැගුණා. එතකොට ඔබ යම්කිසි අධ්‍යාපනයක් ලබනවා නම් ඒ අධ්‍යාපනය ඔබ සමාජයට ඒකට කොයිතරම් වැදගත්ද කියන එක දේ තුලින් තමයි ඒ ඔබ ලැබපු අධ්‍යාපනයේ වටිනාකම තීරණය වුණේ. අන්න ඒ වගේ අදහසක් තමයි උපයෝගීතාවය තුල තියෙන්නේ. ඉතින් මේ බඳු අදහස් වැදගත් වෙනවා යථාර්ථවාදී නාට්‍ය රචනා වීම සඳහා නිර්මාණය වීම සඳහා. එතකොට කොහොමද මේක සාහිත්‍ය පැත්තෙන් ගොඩ නැගෙන්නේ? දැන් ලියෝ ටෝල්ස්ටෝයි රුසියානු ජාතික සාහිත්‍යදරයෙක්. එතකොට ටෝල්ස්ටෝයි එමිල් සෝලා වගේ සාහිත්‍යදරයන් වගේම ඇලෙක්සැන්ඩර් දූමා වික්ටර් හියුගෝ වැනි නාට්‍ය සහ සාහිත්‍ය රචකයින් මේ සාහිත්‍ය ප්‍රවේශය නාට්‍යකරුවන්ට අරන් දුන්නා. ඒ වගේම තමයි ඔබ මේ දකින්නේ ඇන්ටන් චෙකොව් නාට්‍යකරුවෙක් වෙන්නට ප්‍රථම සාහිත්‍යදරයෙක් රුසියාවේ හිටපු ස්වභාවිකවාදී සහ යථාර්ථවාදී කියන කලා ප්‍රවණතාවයන් දෙකෙහිම අංග ලක්ෂණ ඔහුගේ සාහිත්‍ය තුල අපිට අන්තර්ගත වෙනවා අපිට දකින්නට පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ වාගේ සමාජ ආර්ථික දේශපාලන සහ කලාත්මක වටපිටාවක් තමයි යථාර්ථවාදී නාට්‍යදී අපි දකින්නේ. විශේෂයෙන්ම යථාර්ථවාදී චිත්‍ර ප්‍රවේශය දෘශ්‍ය කලා ප්‍රවේශයත් හරිම වැදගත් වෙනවා යථාර්ථවාදී නාට්‍ය නිර්මාණය වීම සඳහා. අපි බලමු කොයි විදිහටද යථාර්ථවාදී නාට්‍යවල තේමාවන් ගොඩ නැගෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි කිව්වා දැන් ස්වභාවිකවාදී නාට්‍යවල වගේම යථාර්ථවාදී නාට්‍යවලත් සමකාලීන සමාජයේ තියෙන තේමාවන් ගැටලු සමයි වේදිකා නාට්‍ය සඳහා පාදක කරගත්තේ. ඊගාවට ඔවුන් උත්සාහ කළා නිවාසය, රැකියා ස්ථානය, වැඩබි ආයතන මේ වගේ ස්ථාන මේ වගේ ගෘහස්ත ස්ථාන වල ඔවුන් ජීවත් වෙන මොහොත ඔවුන් මේ ගත කරන අවස්ථා වේදිකා නාට්‍යයට තේමා කරගන්න. ඒ වගේම සම්මත සමාජ ජීවිතයෙන් පිළිකුල් කරපු යම් ධාරණාවන් තියෙනවා. දැන් ඔබ වර්ගවාදය කියලා කියන්නේ වර්ගවාදය කියන්නේ ස්ත්‍රී පුරුෂ වර්ගවාදය වෙන්න පුළුවන්, ಜಾති වෙන්න පුළුවන්, කුලමල වෙන්න පුළුවන්, ಜಾතීන් වර්ගවාදය කියන එක නාට්‍ය වලට තේමා කරගන්නවා. පන්ති ભેදය. සමාජයේ තියෙන නිර්ධන පන්ති, මධ්‍යම පන්ති, ධනපති මේ ආදී ඒ අතරවා ඒ සමාජ පන්තින් අතරත් තව සංක්‍රමණික සමාජ පන්තින්. ඒතර මේවා පිළිබඳ වස්තු විශේෂ කරගන්නට ඕන උත්සාහ කරා.
ඊළඟට වැදගත්ම දෙයක් මේ කාලයේදී යථාර්ථවාදී නාට්‍යකරුවන් තේමා කරගත්තා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන එක. දැන් මේ ස්වභාවිකවාදී නාට්‍යවලදී වගේම යථාර්ථවාදී නාට්‍යවලදී ස්ත්‍රීන්ට තිබුණේ කොයි වගේ තැනක්ද? එතකොට ඔබට ඒ පිළිබඳව ඉතාමත්ම හොඳින් හදාරන්න පුළුවන් යථාර්ථවාදී ඔබගේ නිර්දේශ කෘතිය වන රූකඩ ගෙදර නාට්‍යයේදී. ඒතර ස්ත්‍රිය සම්බන්ධයෙන් තිබුණු සමාජ වටිනාකම් රොමැන්ටික් යුගයේ ඉඳලම වෙනස් වෙමින් පැවතිගෙන ආවා. එතකොට ඒකේ උපරිම තැනට යනවා යථාර්ථවාදී නාට්‍යවල ස්ත්‍රීන් සම්බන්ධයෙන් වගේම සංක්‍රාන්ත ලිංගකගෙන් පවා වේදිකා නාට්‍යවල චරිත විදියට යොදාගෙන නාට්‍ය නිර්මාණය කරනවා. හොඳයි. ඊළඟට සොරකම, ණයවීම, ඊළඟට ගණිකා වෘත්තිය, සියදිවි නසා ගැනීම, පීඩිත බව මේ සියල්ල ඔවුන්ගේ නාට්‍ය වලට වස්තු විෂයන් කරගත්තා. මේ වයින් මේවා කොයිතරම් සදාචාර පැලැස්තර අලවගෙන හිටියත් මේ වයින් මිනිසෙයින්ට මේ ඇත්තෙන් මිනිසුන්ට ගැලවෙන්න බෑ කියන අදහස ප්‍රේක්ෂකයන්ට දෙන්න තමයි මේ තේමාවන් නාට්‍යවලට උපයෝගී කරගත්තේ. ඊළඟට අපි බලමු කොහොමද යථාර්ථවාදී නාට්‍යවල චරිත නිරූපණයන් ගොඩනගන්නේ කියලා. එතකොට සියුම් මනුෂ්‍ය හැඟීම් මතු කර ගැනීම. දැන් මේ සියුම් මනුෂ්‍ය හැඟීම් මතු කර ගැනීමේදී විද්‍යාත්මක ප්‍රවේශයක් තමයි ඒකට උපයෝගී කරගන්නේ. එතකොට ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. ඊළඟට චරිතය සමාජ පරිසරයේ පැතිකඩක් විදිහට ඉදිරිපත් කරනවා. දැන් මොකද්ද මේ පැතිකඩක් විදිහට ඉදිරිපත් කරන්නේ? පැතිකඩක් කියලා කියන්නේ මේකේ සත්‍ය ස්වභාවය. අපිට දැන් මතු පිටින් පේනකොට ඇත්ත දැන් ඔබ ගහක් බලන්න. ඔබට දකින්නට ඉදිරියේ ගහක් තියෙනවා නම් ඔබට පේන්නේ ලස්සනට අතු විහිදිලා, ඒකේ මල් පිපිලා, kuruල්lu ඇවිල්ලා ගෙඩි කනවා, හරි ෂෝක් මේක නේද? ගහේ කඳ පොත්ත තියෙනවා, මුල් තියෙනවා. ඔබට පේන්නේ ගහ එච්චරයි. හැබැයි ඔබ මේ ගහ දෙකට ඉරුවොත් එමත්නම් මේකේ මේක ඇතුළට බැලුවොත් එහෙම මේ ගස ඔබට පේන දේ නෙමෙයි. ඊට වඩා යථාර්ථයක් ඒක තුල තියෙනවා. නේද? ඊට වඩා ඒක යාන්ත්‍රණයක් තියෙනවා. ජෛව යාන්ත්‍රණයක් මේ ගස තුල තියෙනවා. මනුෂ්‍යයත් අන්න ඒ වාගේ. අන්න ඒක තමයි මේ සමාජයේ පරිසරයේ පැතිකඩක් ලෙස මේ චරිත වේදිකාවට ගේනවා කියන අදහසින් ඉදිරිපත් කරන්නේ. ඊගාවට තමන්ගේම ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට තමන් ඒකට ගොදුරු වෙනවා කියන එක. මේකත් හරිම වැදගත් සාධකයක් වේදිකා චරිත නිරූපණවල ඉදිරිපත් කිරීමේදී යථාර්ථවාදී නාට්‍යවල. මොකද සමාජයේ සාමාන්‍ය ජීවිතයේදී අපි ක්‍රියා කරනකොට අපි දේවල් තෝරගන්නවා. ඒ තෝරගන්න දේවල් සමහර වෙලාවට අපේ ජීවිතයේ සාර්ථකත්වයට වගේම අපේ ජීවිතේ කඩාවැටීම් වලටත් හේතු වෙන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ කොහොමද? ඒක තමයි මේ නාට්‍යවලදී සාකච්ඡා කරන්නේ. සාර්ථකත්වයට වගේම මිනිසයාගේ යම් යම් තීරණ ඔහුගේ අසාර්ථකත්වයටත් බලපාන්න පුළුවන් කියන කාරණේ මනාව පෙන්눔 කරනවා මේ නාට්‍යවල. ඒක ඔබට රූකඩ ගෙදර නාට්‍යයේ නෝරාගේ චරිතයෙන් හොඳටම පැහැදිලි කරගන්නට පුළුවන්. ඊළඟට අවස්ථානුකූලව මේ භූමිකා වෙනස් වෙන හැටි. දැන් අපි චරිතයක් ගත්තාම චරිතයට තියෙනවා විවිධ භූමිකා නේද? ඔබ ඊටාම නාට්‍ය අලංකලාව ඉගෙන ගන්නවා නම් කුඩා පන්තිවලදී ඔබට මේ විශේෂයෙන්ම ඔබට 8 9 පන්තිවලදී මේක ඔබට උගන්වනවා නේද? එතකොට පැතිකඩ ඔබ ස්ථානගත වෙලා ඉන්න තැන ඒ පසුබිම අනුව එතන ඒ පසුබිම තුළ ජීවත් වෙන පුද්ගලයන් අනුව ඔබට ඔබගේ ස්වභාවය වෙනස් කරගන්නට සිදු වෙනවා. ඔබට ඔබ විදිහටම ජීවත් වෙන්නට බෑ. එතන තියෙන සත්‍යයක්ද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඇත්තක්ද ඒක? ඔබට නිරාවරණය වෙලා තියෙන මොහොතට අනුව අනුගත වීමක් ඔබ කරන්නේ. ඒක ඔබේ ඇත්ත නෙවෙයි. සමහරට ඒක තමයි ඔබේ ඇත්ත. ඔය දෙකම වෙන්න පුළුවන්. එතකොට මේ අනුගත වීම ඇතුලේ සියුම් භූමිකාවන් වලට අපිට යන්නට සිදු වෙනවා. එතකොට අපි බොහොම අරගලකාරී චරිතයක් නම් හැබැයි අපිට සිදු වෙනවා ඒ අරගල අපි හිතමු අපි බොහොම ආවේගශීලී චරිතයක්. බොහොම ආවේගකාරී. අපි කතා කරනකොට අපි ක්‍රියා කරනකොට අපි තුල හරි ආවේගයක් අපි තුලින් මතුවෙනවා. හැබැයි අපිට සිදු වෙනවා ආගමික ස්ථානයකට ගියාම එහෙම නැත්නම් මල ගෙදරකට ගියාම අපිට ඒ ආවේගකාරී ස්වභාවය අපිට පෙන්වන්නට බෑ නේද? එහෙම නොමෙතුනොත් මොකද වෙන්නේ? අපිට එතට ගැළපෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන්නට පුළුවන්. අන්න ඒක නිසා මේ අවස්ථානුකූලව භූමිකාවන් වලට යාම කියන අදහස අපි දකිනවා යථාර්ථවාදී නාට්‍යවල විශේෂ
ලක්ෂණයක් විදිහට චරිත නිරූපණයන් වලදී. ඊළඟට මේ දෛනික පැවැත්මේ තියෙන සත්‍ය ස්වභාවය අනුකරණය කරනවා කියන එක අපිට මෙතන දකින්න පුළුවන්. මේ දෛනික පැවැත්මේ තියෙන සත්‍ය අනුකරණයක් ලෙස ඉදිරිපත් කරනවා කියලා කියන්නේ ඇත්ත දේ අපි කරන්නේ නැහැ වේදිකාවුද. අපි ස්වභාවිකවාදී නාට්‍යවල නම් ඇත්ත දේ ඒ විදිහටම කළා. හැබැයි යථාර්ථවාදී නාට්‍යවල සත්‍ය අනුකරණයක් විතරයි කරන්නේ. ඒක සත්‍ය වගේ පේන තරමට මේක අනුකරණය කරනවා. ඒකට ඌමනා කරන රූපණ රීතීන් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. යථාර්ථවාදී රූපණ රීතිය පිළිබඳව විශේෂ ප්‍රවේශයක් තියෙනවා. මනෝවිද්‍යාත්මක විශ්ලේෂණාත්මක ප්‍රවේශයක් තියෙනවා. එතකොට ඒ ප්‍රවේශය නිසා තමයි යථාර්ථවාදී නාට්‍යවල රූපණය ඔය තරම් සියුම් විදිහට ප්‍රේක්ෂකයා වෙත යන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ලක්ෂණ අපි දකිනවා යථාර්ථවාදී නාට්‍යවල විශේෂ ලක්ෂණ විදිහට. ඒත් එක්කම සියුම් භාවයන් නිරූපණය කරන ආකාරයට වේදිකාව මත මේ නාට්‍ය ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේ යථාර්ථවාදී නාට්‍යවල ඔබ මේ ඉගෙනගත් කරුණු අපි බලමු ඉදිරියේදී ඔබගේ නිර්දේශ කෘතිය වන රූකඩ ගෙදර නාට්‍යයේදී කොයි විදිහටද යොදාගෙන තියෙන්නේ කියලා. මොකද අපි මේ නාට්‍ය පිළිබඳව කොයිතරම් බැරෑරුම් සාකච්ඡා කළත් අපි නිර්දේශ කෘතිය නාට්‍ය කෘතිය විශ්ලේෂණය කිරීම තුළින් තමයි, ඒ කියන්නේ මේ කරුණු ඔස්සේ නාට්‍ය කෘතිය විශ්ලේෂණය කිරීම තුළින් තමයි අපිට මේ කරුණු අනාවරණය කරගන්න පුළුවන් වෙන්නේ, නිගමනවලට යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි නැවතත් දවසකදී රූකඩ ගෙදර නාට්‍ය ආශ්‍රය කරගෙන යථාර්ථවාදී නාට්‍යවල මේ ඔබ උගත් කරුණු කොයිතරම් දුරට මේ අන්තර්ගත වෙලා තිනවද කියන එක සාකච්ඡා කරමු. ඉතින් එහෙමනම් එබඳු දිනයක් නුදුරේ මේ ලැබෙයි. අපි එදිනට හමු වෙලා යථාර්ථවාදී නාට්‍ය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. ඉතින් ඔබට සුබ දවසක්.